තොර මේ විදුලි උපාංග යටතේ අපි අර කොටස් පහකට බෙදුවා විදුලි උපාංග ඒකේ තුනක් කරලා ඉවර කරා. ඊට සතිය අපි තුනක් කරා. මොනවද තුන? හරි විදුලි උපාංග. තුනක් කරා. පළවෙනි එක ගත්තේ ප්‍රභව විදුලි ප්‍රභව. කියන්නේ විදුලි උත්පාදනය කරන එක. දෙක ගත්තේ සම්ප්‍රේෂණය කරන එක. සම්ප්‍රේෂණ උපාංග. තුන්වෙනි එක පාලන උපාංග. පාලන. හරි? දරන තුනක් හරි. ප්‍රභව විදියට අපි පෝෂ කතා කරා. සම්ප්‍රේෂණ විදියට යොත් ගැන කතා කරා. ඊළඟට පාලන උපාංග විදියට ස්විච් ගැන කතා කරා. තුන්වෙනි එක විදියට සම්ප්‍රේෂණ ස්විච් ගැන කතා කරා. හරි? ඊළඟට අපිට තියෙන්නේ දැන් හතරවෙනි එක ප්‍රතිදාන උපාංග. හතර ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග. හරි? අවුට්පුට් එක. ප්‍රතිදාන උපාංග. ඒතකොට දැන් ප්‍රතිදාන උපාංග වලට මොනවද වැටෙන්නේ ඇත්තටම? විදුලි වලින් අපිට ප්‍රතිදාන, ඒ කියන්නේ අවුට්පුට් ඒවා. අවුට්පුට් ඒවට අපිට වැටෙනවා මෙන්න මේවා. දැන් විදුලිය දැන් කල්පනා කරොත් ගෙදරක විදුලියේ අවුට්පුට් උපාංග ගත්තොත් අවුට්පුට් උපාංග තමයි ওই විදුලි මේ පහන් බල්බ් ඇවිල්ලා අවුට්පුට් උපාංග. තව අපි අවුට්පුට් උපාංගයක් විදිහට භාවිතා කරනවා ෆෑන්, මේ කියන්නේ පංකා. හරි? ඊළඟට ගත්තොත් ওই මුළු තැන්ගේ භාවිතා කරන ග්‍රයින්ඩර්, බ්ලෙන්ඩර් මේවා ඔක්කොම ප්‍රතිදාන උපාංග තමයි. හැබැයි මේ ඔක්කොගෙම තියෙන්නේ ওই බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර් ඒ ඔක්කොගෙම තියෙන්නේ මෝටර්ස් තියෙන්නේ. හරි? මෝටර්ස්. ඒතර මෝටර්ස් කියන අපි වෙනම විදුලි මං කිව්වා 13 දී මෝටර් ගැන කතා කරනවා. 13 දී ওই මෝටර් ගැන කතා කරනවා. ඒකෙන්ද අපි මේකෙදි 12 දී ප්‍රතිදාන උපාංග විදිහට කතා කරන්නේ පහන් ගැන විතරයි. පහන්. විදුලි පහන් ගැන කතා කරනවා. පහන්. විදුලි පහන් ගැන. පහන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. හරි? එකක් තමයි ඉන්කැන්ඩිසන්, ඒ කියන්නේ තාපදීප්ත සහ ප්‍රතිදීප්ත කියලා. තාපදීප්ත සහ ප්‍රභා සම්පන්න. ලුමිනසන් කියන්නේ ප්‍රභා සම්පන්න. හරි? කියලා වර්ග දෙකයි. ඔය නෝට් එකේ දීලා තියෙනවා එකක් තාපදීප්ත පහන් තාප අනිත් එක ප්‍රභා සම්පන්න. ප්‍රභා සම්පන්න පහන්. හරි? තාපදීප්ත සහ ප්‍රභා සම්පන්න කියලා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒතර මේ තාපදීප්ත පහන් අපිට තව දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සූත්‍රිකා, අනිත් එක හැලජන්. සූත්‍රිකා පහන සහ හැලජන් බල්බ්. සූත්‍රිකා හැලජන්. හැලජන්. නේද? ප්‍රභා සම්පන්න ඒවා අපි බෙදනවා වර්ග තුනකට. මොකද්ද වර්ග තුන? ප්‍රභා සම්පන්න බෙදනවා මෙන්න මෙහෙම. වර්ග තුනකට අපිට බෙදා ගන්න පුළුවන්.
එකක් තමයි විසර්ජන පහන්. විසර්ජන. අනිත් එක තමයි ESL. කියන්නේ මොකද ESL එක? ඒක ESL කියන්නේ electron stimulated luminescence ප්‍රභාසන. ESL. අනිත් එක තමයි SSL. SSL. ඒකට අපි කියනවා solid state light. මම මේකේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් දීපු නෝට් එකේ තියෙන එක. මේ නෝට් එක පොඩ්ඩක් ගත්තොත් ඔයගොල්ලන්ට ලබා දීපු විදුලි hand out එකේ මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ වගේ chart එකක් තියෙනවා. හරි? ඔකේ තියෙනවා විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයක විදුලි පහන් කියලා කියන්නේ. මේ සඳහා විවිධ උපක්‍රම සහිත පහන් වර්ග වෙළඳපොලේ ඇත. ඒවා පහත පරිදි වර්ග කළ හැකියි. දැන් මේකේ ඕනනම් අර සිංහලෙන් ලියා ගන්න ඉලෙක්ට්‍රික් පහන් කියන එක මෙතන ඉන්කැන්ඩිසන්ට් කියලා කියන්නේ තාපදීප්ත පහන්. ලුමිනසම් කියන්නේ ප්‍රභා සම්පන්න පහන්. තාපදීප්ත ප්‍රභා සම්පන්න. ඊළඟට මේ තාපදීප්ත පහන් තියෙනවා ඒකෙත් සූත්‍රිකායක සහ හැලජන්. හරි? මෙතන එන්න ඕන සූත්‍රිකා පහනයි හැලජන් එක. ප්‍රභා සම්පන්න එක තුනකට බෙදෙනවා. එකක් තමයි ESL එක, අනිත් එක discharge එක, අනිත් එක SSL. discharge කියලා කියන්නේ විසර්ජන පහන. SSL කියලා කියන්නේ solid state lighting කියන එක. ඒ කියන්නේ ඝන ස්ථාවර පහන්. solid state lighting. ඝන ස්ථාවර පහන්. අනිත් වර්ගය තමයි ESL කියලා කියන්නේ electron stimulated lamp. ඉලෙක්ට්‍රෝන චංචලන පහන්. චංචලන. ඉලෙක්ට්‍රෝන චලන. හරි? ඉලෙක්ට්‍රෝන චලන එකයි solid state ඝන ස්ථාවර පහන්. හරි? කියලා වර්ග කීපයකට බෙදෙනවා. ඒකේ යටතේ ඊළඟට discharge පහන් තමයි අපි කතා කරන්නේ. discharge පහන් වල තියෙනවා fluorescent එක තියෙනවා. ඊළඟට HID කියන අධිතීව්‍රතා විසර්ජන. මේකේ ප්‍රභා සම්පන්න තුනයි. එකක් ESL ඉලෙක්ට්‍රෝන චලන. චලන පහන්. මෙයා ඇවිල්ලා discharge විසර්ජන. විසර්ජන පහන්. SSL කියන්නේ solid. ඒ කියන්නේ ඝන ඒ
විසර්ජනයේ තියෙනවා ෆ්ලොරසන්ට් කියන්නේ මොකක්ද? ෆ්ලොරසන්ට් ලැම්ප් තියෙන්නේ ෆ්ලොරසන්ට් වලට සිංහලෙන් කියනවා අපි ප්‍රතිදීප්ත. අර තාප දීප්ත මේක ප්‍රතිදීප්ත. මෙයා වෙලා අධිතීව්‍රතා විසර්ජන. අධිතීව්‍රතා විසර්ජන. හරි. ෆ්ලොරසන්ට් මේ ප්‍රතිදීප්ත පහන් වලට උදාහරණ තමයි එකක් ටියුබ් ලයිට් එක අනිත් එක කම්පැක්ට් ෆ්ලොරසන්ට් ලැම්ප් කියන CFL එක. හරි. ටියුබ් ලයිට් CFL අධිතීව්‍රතා විසර්ජන වලට තමයි එන්නේ මර්කරි එක සෝඩියම් වාෂ්ප රසදිය වාෂ්ප සෝඩියම් වාෂ්ප දැන් මෙන්න මේ පහන් අපි බලමු කොහේද භාවිතා වෙන්නේ කොයි වගේද මේ පහන් වල ජවායු කාලය කොහොමද නැත්නම් මේකෙන් ඔච්චර ආලෝක තත්ත්වයක් දෙනවද ඔන්න ඔය ටික පොඩ්ඩක් අපි සලකා බලමු එකින් එක හරි එතකොට මේක ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝගේ අර නෝට් එකේ තියෙනවා ඒකේ අදාළ තැන් වල ඔය සිංහල වචන ඕනනම් ඒ ටික සම්පූර්ණ කරගන්න හැබැයි ඒකේ ෆ්ලොරසන්ට් වලට උදාහරණත් අධිතීව්‍රතා විසර්ජන වලට උදාහරණත් HID කියන එක high intensity discharge එක HID කියන එකේ උදාහරණ දෙකක් දාලා නැහැ. මේකේ රසදිය වාෂ්ප සෝඩියම් වාෂ්ප කියලා දෙවුවා. ඒක පොඩ්ඩක් සම්පූර්ණ කරගන්න අර ගැලීන් සටහන. අවුට්පුට් උපාංග වල ගැලීන් සටහන. ඊළඟට අපිට පොඩ්ඩක් ඕකේ ලියා ගන්න වෙනවා. එකින් එක සූත්‍රිකා පහන් වල ඊළඟට ටියුබ් ලයිට් කියන ඒවා මොනවද? ඊළඟට රසදිය වාෂ්ප කොයි වගේද? හරි. ඒවා ටික අපිට පොඩ්ඩක් ලියා ගන්න වෙනවා. මම මේකේ ටික සම්පූර්ණ කරගන්න විනාඩි දෙකක් විතර දෙන්නම් ওই සිංහල වචන ටික ලියා ගන්න. හරි. දැන් ලියා ගන්න සූත්‍රිකා පහන. සූත්‍රිකා පහන.
සූත්‍රිකා පහන් පොඩ්ඩක් ලියා ගන්න. ලියා ගන්න. වීදුරු ආවරණයකින් යුක්ත වීදුරු ආවරණයකින් යුක්ත වන අතර වීදුරු ආවරණයකින් යුක්ත වන අතර නිෂ්ක්‍රීය වායුව පුරවා මුද්‍රා තබා ඇත. නිෂ්ක්‍රීය වායුව පුරවා මුද්‍රා තබා ඇත. නිෂ්ක්‍රීය වායුව පුරවා මුද්‍රා තබා ඇත. සූත්‍රිකාව ටන්ස්ටන් වලින් තනා ඇති අතර වැයවන වොට් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් තාපය ලෙස අපතේයයි. ආලෝක ප්‍රමාණය වොට් ප්‍රමාණයට වඩා අඩුයි. වොට් ප්‍රමාණයට අනුව ආලෝක ප්‍රමාණය වොට් ප්‍රමාණයට අනුව ඉතා අඩු අගයකි. වරහන් ඇතුළේ යන්න වොට් එකකට ලුමෙන් 10ක් පමණ. වොට් එකකට ලුමෙන් 10ක් පමණ. ලුමෙන් කියලා කියන්නේ ආලෝකය මනින ඒකකයක්. ලුමෙන් LM කියලා තමයි සාමාන්‍යයෙන් ලුමෙන් වලට දාන්නේ. LM
හරි ලුමෙන් ඒකකයේ ලුමෙන් එතකොට සාමාන්‍ය සූත්‍රිකා පහනක 10යි ලුමෙන් වොට් එකකට per වොට් හරි යොදන වොට් ප්‍රමාණයට සාපේක්ෂව ආලෝක තත්ත්වය අඩුයි හරි ඊළඟ එක හැලජන් පහන හැලජන් පහන හැලජන් පහන සාමාන්‍යයෙන් අර මේ සූත්‍රිකා පහනෙම වැඩි දියුණු කරපු එකක් විදිහට තමයි අපිට හැලජන් පහන හඳුන්වන්න පුළුවන් ගොඩක් කලාවට මේකේ අර නිෂ්ක්‍රීය වායුව වෙනකොට ඇතුලේ තියෙන හැලජන් වායුවක් පුරවලා දෙන්නේ අපි අර දන්නවා අර මේ වගේ ෆ්ලෑෂ් ලයිට් වල දැන් තියෙන LED ෆ්ලෑෂ් ලයිට් ඉස්සර තිබිච්ච ෆ්ලෑෂ් ලයිට් වල මේ වගේ විදුරු බටයක ඇතුලේ මෙහෙම දඟරේකුත් එක්ක විශාල එළියක් දෙන ওই වගේ එකක් තිබුණා. හරි. මේක හැලජන් පහනක්. හැලජන් ලයිට් එක. හරි. ඒකේ ඇතුලේ පුරවලා තියෙන්නේ මොනවද හැලජන් වායුවක් තමයි පුරවලා තියෙන්නේ. ලියා ගන්න. සූත්‍රිකා පහනේම සූත්‍රිකා පහනේම සංවර්ධන කිරීමක් ලෙස හැඳින්විය හැක. සූත්‍රිකා පහනේම සංවර්ධන කිරීමක් ලෙස හැඳින්විය හැක. සූත්‍රිකා පහනේම සංවර්ධනය කිරීමක් ලෙස හැඳින්විය හැක. තාපයට ඔරොත්තු දෙන වීදුරු ආවරණය තාපයට ඔරොත්තු දෙන වීදුරු ආවරණය හැලජන් වායුව පුරවා මුද්‍රා තබා ඇත. හැලජන් වායුව පුරවා මුද්‍රා තබා ඇත. වැයවන වොට් ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් තාපය ලෙස අපතේ යයි. නමුත් සූත්‍රිකා පහන මෙන් 30% පමණ කාර්යක්ෂමතාවක්
මෙම පහනේ ඇත මෙම පහනේ ඇත ආරක්ෂමතාවක් මෙම පහනේ ඇත ඊළඟට තියෙන්නේ අපිට හැලජන් එක ෆ්ලොරසන් බල්බය කියන්නේ ටියුබ් ලයිට් එක දැන් ටියුබ් ලයිට් එක වගේම තමයි CFL එකත් ඒකට වෙනස තියෙන්නේ ඒක කම්පැක්ට් ෆ්ලොරසන් ලයිට් එකක් කියන්නේ අරක කම්පැක්ට් කරලා තියෙනවා හරි ඒතර මේ ටියුබ් ලයිට් එකේ තියෙන මූලධර්මයටම සමාන එකක් තමයි CFL වලත් තියෙන්නේ එතකොට CFL බල්බ් එකක් ගත්තොත් CFL බල්බ් එකේ කොයි වගේද තියෙන්නේ CFL බල්බ් එක CFL ටියුබ් ලයිට් එක මෙන්න මේ වගේ ටියුබ් ලයිට් එක තියන්නේ දැන් ප්‍රතිදීප්ත පහන් වල ටියුබ් ලයිට් එකේ මෙන්න මේ වර්ග එකක් තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සහිතව ටියුබ් එකක් තියෙනවා දැන් මෙහෙම ටියුබ් එකක් තියෙනවා මේ ටියුබ් එකේ ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා මේ ආකාරයට මේ පැත්තේ ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා මේකේ සුළු වශයෙන් නිෂ්ක්‍රීය වායු ආගන් වගේ එකක් පුරවලා තියෙනවා ඊට අමතරව රසදිය පොඩ්ඩක් තියෙනවා රසදිය පොඩ්ඩක් තියෙනවා දැන් මේකට අපිට කරන්ට් එක දෙනකොට මේ පැත්තට එක අග්‍රයකට කරන්ට් එක දෙනවා අනිත් අග්‍රයෙන් මෙතන භාවිතා කරන ෂෝක් එකක් ඒ කියන්නේ අනුබාධනයක් කොයිල් එකක් කරහා ඒකෙන් වෝල්ටේජය වැඩි කරලා ගිහිල්ලා ඔහොම කරන්ට් එක දෙනවා දැන් මෙහෙම කරන්ට් එක දුන්නාට මෙතන ආරම්භයේදී මේකට මෙහෙම කරන්ට් එක ආවට මේ හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න මේ මාධ්‍ය දුර්වලයි. මාධ්‍ය ශක්තිමත් නැහැ. සන්නායක මාධ්‍යයක් නැහැ මෙතන. ඒකෙන්ද මෙතන ආරම්භයේදී අපිට මෙන්න මෙහෙම උපක්‍රමයක් යොදාගෙන තියෙනවා. මේ පැත්ත සම්බන්ධ කරලා තියෙනවා ස්ටාර්ටරයක් කරා. ඔන ස්ටාර්ටර්. උතන ස්ටාර්ටරයක් කරා මේ පරිපථය සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ආරම්භයේදී මෙතන ස්ටාර්ටරේ මෙතන මෙතන ස්පාර්ක් වෙලා මේක සම්බන්ධ වෙනවා. ස්පාර්ක් වෙනවා කැඩෙනවා. හරි. ඒතර මේක ස්පාර්ක් වෙලා සම්බන්ධ වෙනවා. අර එළිය වැටෙන එකයි සම්බන්ධ වුණාට පස්සේ මේක හරහා ධාරාව ගලනවා. ධාරාව ගලනකොට මේක රත් වෙනවා. රත් වෙනවා. ඇතුළ රත් වෙනවා. ඇතුළ රත් වෙනකොට මේ රසදිය වාෂ්ප වෙනවා. රසදිය වාෂ්ප වුණාට පස්සේ මේ රසදිය වාෂ්ප මේකේ ගමන් කරාට පස්සේ රසදිය කියලා කියන්නේ සන්නායක මාධ්‍යයක්. රසදිය සන්නායක මාධ්‍යයක් හින්දා දැන් මෙහෙන් එන ඉලෙක්ට්‍රෝන මෙහෙ යන්නේ මේ හරහා ගමන් කරනවා. මාධ්‍ය හරහා යනවා. හරි? එතකොට මෙයා අවශ්‍ය නැහැ ඊට පස්සේ. මෙතනින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් පරිපථය සම්පූර්ණ වෙනවා. දැන් අපිට ඕන නම් චෝක් අර ස්ටාර්ටරේ ගලවලා දාන්නත් පුළුවන්. ටියුබ් ලයිට් එක වත් වුණාට පස්සේ. එතකොට දැන් මේ එන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය මේකේ ආලේප කරලා තියෙන පොස්පර් ආලේපිත ටියුබ් එකක් තමයි තියෙන්නේ. පොස්පර් ආලේප කරලා තියෙන හින්දා මේ පොස්පර් වල වැදුනහම ආලෝකය නිකුත් කරනවා. දැන් පොස්පර් වල තියෙන සංයෝග මත විවිධ ආලෝක නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. නිල් පාට, කොළ පාට, රෝස් පාට විවිධ ආලෝක නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. ටියුබ් එකේ ආලේප කරලා තියෙන පොස්පර් වල තියෙන සංයෝග මත. හරි? එතකොට ටියුබ් ලයිට් එකේ ක්‍රියාවලිය ඔන්න ඕක. ඒ තමයි ටියුබ් ලයිට් එකේ ක්‍රියාවලිය. මේකට අපි සජීවී කම්බිය දෙනවා මේකට උදාසීන කම්බිය දෙනවා. හරි? සජීවී හා උදාසීන අග්‍ර දෙක සම්බන්ධ කරාට පස්සේ ටියුබ් ලයිට් එක දැල් වෙනවා. දැන් අපි මේකේ ටියුබ් ලයිට් එකේ විස්තරය ලියා ගමු උතන පොඩ්ඩක්. ලියා ගන්න. ලියාගන්න ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාවක් ඇති ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාවක් ඇති ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාවක් ඇති
ඇල්කොලයින් ආලේපිත ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාවක් ඇති ඇල්කොලයින් ආලේපිත ඉලෙක්ට්‍රෝන විමෝචනය කිරීමේ හැකියාවක් ඇති ඇල්කලයින් ආලේපිත ටන්ස්ටන් ෆිලමෙන්ට් දෙකකින් හා ටන්ස්ටන් ෆිලමෙන්ට් දෙකකින් හා ටන්ස්ටන් ෆිලමෙන්ට් දෙකකින් හා ෆොස්පර් ආලේපිත වීදුරු ටියුබයකින් සකසා ඇත. ෆොස්පර් ආලේපිත වීදුරු ටියුබයකින් සකසා ඇත. වීදුරු ටියුබයකින් සකසා ඇත. ෆොස්ෆර් මිශ්‍රණයේ අඩංගු ෆොස්ෆර් මිශ්‍රණයේ අඩංගු සංයෝග අණුව ෆොස්ෆර් මිශ්‍රණයේ අඩංගු සංයෝග අණුව ප්‍රධාන වර්ණය තීරණය වේ. අණුව ප්‍රධාන වර්ණය තීරණය වේ. ප්‍රධාන වර්ණය තීරණය වේ. ප්‍රධාන වර්ණය තීරණය වේ. ටියුබය තුල රසදිය පීඩනයක් සහිත සුළු ආගන් ප්‍රමාණයක් ඇත. රසදිය පීඩනයක් සහිත සුළු ආගන් ප්‍රමාණයක් ඇත. සුළු ආගන් ප්‍රමාණයක් ඇත. ආගම් ප්‍රමාණයක් ඇත. බල්බය ක්‍රියා කිරීමට විදුලිය සැපයූ විට ඉලෙක්ට්‍රෝඩ දෙක බල්බය ක්‍රියා කිරීමට විදුලිය සැපයූ විට ඉලෙක්ට්‍රෝඩ දෙක
ඉලෙක්ට්‍රෝන දෙක ඇනෝඩය සහ කැතෝඩය බවට ඉලෙක්ට්‍රෝන දෙක ඇනෝඩය සහ කැතෝඩය බවට ඉලෙක්ට්‍රෝන දෙක ඇනෝඩය සහ කැතෝඩය බවට මාරුවෙන් මාරුවට ඉලෙක්ට්‍රෝන නිකුත් කරද්දී ඇනෝඩය සහ කැතෝඩය බවට මාරුවෙන් මාරුවට ඉලෙක්ට්‍රෝන නිකුත් කරද්දී මාරුවෙන් මාරුවට නිකුත් කරද්දී වැඩිවන උෂ්ණත්වයට අනුව වැඩිවන උෂ්ණත්වයට අනුව වැඩිවන උෂ්ණත්වයට අනුව වැඩිවන උෂ්ණත්වයට අනුව රසදිය වාෂ්ප වී රසදිය වාෂ්ප වී ටියුබය තුල රසදිය වාෂ්ප වී ටියුබය තුල ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යාමේ ටියුබය තුල ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යාමේ සන්නායක මාධ්‍යයක් සකසයි. සන්නායක මාධ්‍යයක් සකසයි. සන්නායක මාධ්‍යයක් සකසයි. පොස්ප මත පතිත වන සන්නායක මාධ්‍යයක් සකසයි. පොස්ප මත පතිත වන ඉලෙක්ට්‍රෝන ධාරාව නිසා ආලෝකය විමෝචනය වේ. ආලෝකය විමෝචනය වේ. ආලෝකයේ විමෝචනය වේ. ආලෝකය විමෝචනය වේ. හරි. ඊළඟට තියෙනවා අපිට ඊළඟ එක දැන් තාපදීප්ත වර්ගයේ දෙකම හරි මේ ගැලීම් සටහනේ ෆ්ලොරසන් කියන එකේ ටියුබ් ලයිට් එකයි අනිත් එක තියෙන CFL එකයි දෙකම එක වගේ. ඒ කියන්නේ එකක් ඇති. ඊළඟට මෙන්න මේ HID high intensity discharge. ඒ කියන්නේ අධි තීව්‍රතා පහන් ඝනයට වැටෙන අපි ඊළඟට බලමු රසදිය සහ සෝඩියම් වාෂ්ප වහන පිළිබඳව. රසදිය වාෂ්ප වහන. රසදිය වාෂ්ප වහන. දැන් රසදිය වාෂ්ප වහන කොයි වගේද? දැන් ඔය පාරවල් වල තියෙන ගොඩක් වෙලාට මර්කරි බල්බ් කියලා කියන්නේ රසදිය වාෂ්ප වහන. මර්කරි බල්බ් එක රසදිය වාෂ්ප වහන. ඒතර මේ රසදිය වාෂ්ප පහනේ
තියෙනවා මෙන්න මෙහෙම. රසදිය වාෂ්ප වහන ගත්තොත් මේ ආකාරයට. ඒකෙත් අර වගේම ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා තියෙන ඇතුළට ඒ තියෙන ටියුබ් දෙකකින් සමන්විත වෙනවා. ඇතුළේ ටියුබ් එක මේ තියෙන ඇතුළේ ටියුබ් එක මේකේ මෙතන ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. මොකද ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. දැන් මේක අර ආරම්භයේදී මේක හරහා ගමන් කරන්න තරම් මේක සන්නායක මාධ්‍යයේ ප්‍රබල නැහැ. මේ කෙලවර දෙකට අපි දුන්නට කොහොම දැන් මෙතන අපි කියමු මේ තියෙන්නේ I කරන තියෙන. හරි? අපිට එකක් ගන්න පුළුවන් මේ ටියුබ් එක. හරි? මෙතන අනිත් පැත්ත. කොහොම I කරලා තියෙනවා කියන්නේ මෙන්න ටියුබ් එක. මේ වගේ තමයි බල්බ් එක තියෙන්නේ. දැන් මේ ඇතුළේ ටියුබ් එකේ තමයි රසදිය තියෙන්නේ. ඇතුළේ ටියුබ් එකේ රසදිය තියෙනවා. රසදිය අඩංගු වෙලා තියෙනවා. හරි? මේ ඇතුළේ ටියුබ් එකේ රසදිය අඩංගු වෙලා තියෙනවා. දැන් මේකට කරන්ට් එක දුන්නාම මේ පැත්තට මේ දෙකෙන් ආවට මේ ඉලෙක්ට්‍රෝන දෙක හරහා ගමන් කරන්න බෑ. මාධ්‍ය මේ මාධ්‍ය සන්නායක මාධ්‍යයක් කියලා නැහැ. හැබැයි ඇතුළේ රසදිය ටිකක් තියෙනවා. මේක වාෂ්ප වුණොත් මේ වගේ අර වගේම ටියුබ් එකක් වගේ මේක හරහා ගමන් කරනවා. හැබැයි වාෂ්ප කරගන්න නම් මේක ඇතුළේ පොඩ්ඩක් රත් වෙන්න ඕනේ. හරි? ඒ සඳහා අපි ආරම්භයේදී මේකේ මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙහෙම වැඩක් කරනවා. කොහොමද කරන්නේ? මෙතනින් දෙනවා අපි පොඩි වෙනම ඉලෙක්ට්‍රෝඩයක් තියෙන මේකේ. අමතර ඉලෙක්ට්‍රෝඩයක් මෙතන ළඟින් තියලා තියෙනවා. හරි? අමතර ඉලෙක්ට්‍රෝඩයක් ළඟින් තියලා. මෙතනින් ඒක හරහා ප්‍රතිරෝධයක් දාලා මේ අමතර ඉලෙක්ට්‍රෝඩයට කරන්ට් එක දෙනවා. දැන් මෙතනින් ඇවිල්ලා මේ හරහා ඉලෙක්ට්‍රෝන පැනලා මේ පරිපථය සම්පූර්ණ වෙනවා. මෙතන හේතු කියලා තියන්නේ ඔතන පොඩි ગેප් එකකුත් එක්ක මෙහෙම තියලා තියෙනවා. ඔය අමතර ඉලෙක්ට්‍රෝන. අමතර ඉලෙක්ට්‍රෝඩයට අඩු ධාරාවක් ගන්න ප්‍රතිරෝධයක් හරහා එනවා. දැන් ආවම මේක ඇතුළ රත් වෙනවා. දැන් මර්කරි බල්බ් එක දැම්ම ගමන් අර ඒකේ ආලෝකය එන්නේ නැහැ. ටිකක් වෙලා අර ගැහි පොඩි ආලෝකයකින් තියෙනවා. ඒලා එක තමයි මේක රත් වුණාට පස්සේ එකපාරට ටක් ගාලා පත් වෙනවා. හරි? මර්කරි බල්බ් එකක් පත් වෙන්නේ මේ විදිහට. පාරේ තියෙන ලයිට් එහෙමයි. දැම්ම ගමන් එළියෙන්නේ නැහැ. හේතුව තමයි මේක රත් වෙනකන් ඉන්න ඕන. හරි? රසදිය වාෂ්ප වෙලා රත් වෙනකන් ඉන්න ඕන. ඒතර මේ මර්කරි බල්බ් එකේ තියෙන මේක අමතර ඉලෙක්ට්‍රෝඩයක් තියෙන මේ දෙක ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ ඊළඟට මේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ විදිහට තමයි මර්කරි බල්බ් එක සකස් වෙලා තියෙන්නේ. ඔයි මේක මර්කරි බල්බ් එකක අභ්‍යන්තර ව්‍යුහයේ තියෙන. දැන් මේකපත් වෙන්නේ කොහොමද? මෙතන කරන්ට් එක දුන්නාට පස්සේ මේ හරහා ඇවිල්ලා මේ අමතර ඉලෙක්ට්‍රෝනය හරහා පරිපථය සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන පැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක අතන රත් වෙනවා. රත් වුණාට පස්සේ මේක වාෂ්ප වෙන්න ගන්නවා රසදිය. රසදිය වාෂ්ප වුණාම මේ ප්‍රධාන ඉලෙක්ට්‍රෝන දෙක අතර සන්නායක මාධ්‍යයක් හැදෙනවා. දැන් ප්‍රධාන මාර්ගයෙන් ඇවිල්ලා මේක හරහා ගමන් කරනවා. හරි? ඒ අනුව තමයි මේක ආලෝකය නිකුත් කිරීම සිද්ධ කරන්නේ. හරිද? right. ලියාගමු රසදිය වාෂ්ප වහන. රසදිය වාෂ්ප වහන. ඇතුළත හා පිටත වශයෙන් නල දෙකකින් සමන්විත වේ. සමන්විත වේ. ඇතුළත නලයේ රසදිය ස්වල්පයක් හා මද වශයෙන් ආගන් වායුව ඇත. ඇතුළත නලයේ රසදිය ස්වල්පයක් හා මද වශයෙන්
ආගන් වායුව ඇත. මද වශයෙන් ආගන් වායුව ඇත. පහනට විදුලිය සැපයූ විට පහනට විදුලිය සැපයූ විට පහනට විදුලිය සැපයූ විට ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩය හා අමතර ඉලෙක්ට්‍රෝඩය අතර පහනට විදුලිය සැපයූ විට ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩය හා අමතර ඉලෙක්ට්‍රෝඩය අතර පළමුව විසර්ජනය ඇතිවේ. පළමුව විසර්ජනය ඇතිවේ. පළමුව විසර්ජනය ඇතිවේ. පළමුව විසර්ජනය ඇතිවේ. මෙම විසර්ජනය සඳහා ලැබෙන ධාරාව මෙම විසර්ජනය සඳහා ලැබෙන ධාරාව මෙම විසර්ජනය සඳහා ලැබෙන ධාරාව ඉතා අවමාගයක් ගනී. ඉතා අවමාගයක් ගනී. ලැබෙන ධාරාව ඉතා අවමාගයක් ගනී. ඊට හේතුව ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් හරහා අමතර ඉලෙක්ට්‍රෝඩයට සැපයුම ලැබීමයි. ඊට හේතුව ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් හරහා අමතර ඉලෙක්ට්‍රෝඩයට සැපයුම ලැබීමයි. අමතර ඉලෙක්ට්‍රෝඩයට සැපයුම ලැබීමයි. ආරම්භක විසර්ජනයේදී ඇතුළත නලය තුල රසදිය වාෂ්ප වී
ඇතුළත නලය තුල රසදිය වාෂ්ප වී ඇතුළත නලය තුල රසදිය වාෂ්ප වී ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර සන්නායක මාධ්‍යයක් ඇති වේ. සන්නායක මාධ්‍යයක් ඇති වේ. සන්නායක මාධ්‍යයක් ඇති වේ. එවිට ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විසර්ජනය වීම නිසා ඉලෙක්ට්‍රෝන විසර්ජනය වීම නිසා ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඉලෙක්ට්‍රෝන විසර්ජනය වීම නිසා ආලෝකය නිකුත් කරයි. ජව ආයු කාලය පැය 5000ක් පමණ වන අතර ජව ආයු කාලය පැය 5000ක් පමණ වන අතර වොට් එකකට ලුමෙන් 50ක පමණ ප්‍රතිදානයක් ඇත. වොට් එකකට ලුමෙන් 50ක පමණ ප්‍රතිදානයක් ඇත. ඔය පොඩ්ඩක් පැත්තකින් මෙන්න මේක පොඩියට ඇඳ ගන්න. ඔය නැත්තම් ඔය ටියුබ් එකයි කතන්දරේ දන්නේ නැහැ. මේක අපි පොඩ්ඩක් නම් කරමු. මෙයා ඇතුළත නලය. මේක පිටත නලය. ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ මේක අමතර ඉලෙක්ට්‍රෝන.
ඇතුළත නලය රසදිය හා ආගන විනාඩි 3ක් විතර වගේ දෙන්න ඕක ඇදගන්න පොඩ්ඩක්. හරි. ඊළඟ බලමු ඊළඟ එක. ඒතර මේ මර්කරි බල්බ් එක ඊළඟට තියෙන රසදිය වාෂ්ප පහන. සෝඩියම් වාෂ්ප පහන. රසදිය වාෂ්ප කියන්නේ මර්කරි එකනේ. සෝඩියම් වාෂ්ප පහන. සෝඩියම් වාෂ්ප පහන. දැන් රසදිය වාෂ්ප පහන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගොඩක් වෙලාට මේ පාරවල් වල අන්න ඒ වගේම. දැන් ওই වර්ග දෙකම රසදිය සහ
සෝඩියම් වාෂ්ප පහන් දෙකම සාමාන්‍යයෙන් පහළ මට්ටමින් භාවිතා කරන්න බැරි ඒවා. අඩි 20ක්වත් උඩින් තමයි භාවිතා කරන්න ඕන. ඒ තරම් ඒ කියන්නේ ළඟින් භාවිතා කරොත් සැර වැඩි. ආලෝක තීව්‍රතාව වැඩි. හරි? සෝඩියම් වාෂ්ප පහන ලියා ගන්න. සෝඩියම් වාෂ්ප පහන. ඇතුළත හා පිටත වශයෙන් ඇතුළත හා පිටත වශයෙන් ඇතුළත හා පිටත වශයෙන් නල දෙකකින් සමන්විත වේ. නල දෙකකින් සමන්විත වේ. නල දෙකකින් සමන්විත වේ. ඇතුළත නලය සෝඩියම් වාෂ්ප පුරවා ඇත. ඇතුළත නලය සෝඩියම් වාෂ්ප පුරවා ඇත. ඇතුළත නලය සෝඩියම් වාෂ්ප පුරවා ඇත. සෝඩියම් වාෂ්ප පුරවා ඇත. නල දෙක අතර නල දෙක අතර රික්තයක් තබා ඇති බැවින් නල දෙක අතර රික්තයක් තබා ඇති බැවින් නල දෙක අතර රික්තයක් තබා ඇති බැවින් රික්තයක් තබා ඇති බැවින් තාප හුවමාරුව අවම වේ. රික්තයක් තබා ඇති බැවින් තාප හුවමාරුව අවම වේ. තාප හුවමාරුව අවම වේ. තාප හුවමාරුව අවම වේ. ආරම්භක වෝල්ටීයතාව පරිනාලිකාවක් මගින් ලබා දිය යුතු වේ. මේකට ආරම්භක වෝල්ටීයතාව දෙන්න ට්‍රාන්ස්ෆෝමරයක් ඕන. පරිනාලිකාවක් මගින් ලබා දිය යුතු වේ. පරිනාලිකාවක්නේ ට්‍රාන්ස්ෆෝමර් පරිනාමකයක් මගින් ලබා දිය යුතු වේ. ජව ආයු කාලය පැය 6000කි. 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 වොට් එකකට ලුමෙන් 150ක පමණ වොට් එකකට
ලුමෙන් 150ක පමණ වොට් එකකට ලුමෙන් 150ක් පමණ ප්‍රතිදානයක් ලබා දේ. වොට් එකකට ලුමෙන් 150ක පමණ ප්‍රතිදානයක් ලබා දේ. ප්‍රතිදානයක් ලබා දේ. ප්‍රතිදානයක් ලබා දේ. මාර්ග හා ක්‍රීඩාංගන ආලෝකකරණයට මාර්ග හා ක්‍රීඩාංගන ආලෝකකරණයට මාර්ග හා ක්‍රීඩාංගන ආලෝකකරණයට ක්‍රීඩාංගන ආලෝකකරණයට භාවිතා කරයි. ආලෝකකරණයට භාවිතා කරයි. ආලෝකකරණයට භාවිතා කරයි. එතකොට ඔන්න මේ හතරවෙනි වර්ගයත් හරි. ප්‍රතිදාන උපාංග හරි. ඊළඟට අපි බලමු පස්වෙනි වර්ගය. විදුලි උපාංගවල අන්තිම වර්ගය අක්‍රීය උපාංග. අක්‍රීය උපාංගවල වර්ග තුනක් අපි භාවිතා කරනවා. ප්‍රතිරෝධ, පේරක, ධාරිත්‍රක සහ පේරක කියලා. හරි. පස්වෙනි වර්ගය අක්‍රීය උපාංග. අක්‍රීය උපාංග. හරි. අක්‍රීය උපාංග. දැන් මම කිව්වා අක්‍රීය උපාංග වල ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. අපි එකක් ගමු ඉස්සෙල්ලා ප්‍රතිරෝධ. resistors ප්‍රතිරෝධ. දැන් විදුලි පරිපථවල ප්‍රතිරෝධ භාවිතා කරන්නේ මොකටද? හරි. ඉස්සෙල්ලා අපි බලමු මේකේ කාර්යය. දැන් හැම එකම අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේක මොකටද දාන්නේ මේ? අක්‍රීය උපාංගයක් මොකටද විදුලි පරිපථවල? අක්‍රීය උපාංගයක් තමයි ප්‍රතිරෝධ. ඇයි විදුලි පරිපථවලට ප්‍රතිරෝධයක් යොදාගන්නේ? විදුලි පරිපථවලට ප්‍රතිරෝධයක් යොදාගන්නේ ප්‍රතිරෝධයේ කාර්යය තමයි ධාරාවේ ගැලීමට බාධාවක් ඇති කරන්නේ. දැන් අපි ප්‍රභවයකින් නිපදවන ධාරාව මේ ප්‍රභවයකින් ඇති කරන ධාරාව යොත් මගින් සම්ප්‍රේෂණය කරනවා. හරි. ඊළඟට මේක පාලනය කරන්න සුජුත් භාවිතා කරනවා. මේකේ ප්‍රතිදානය ලබා දෙනවා මේ බල්බ් එකකට හරි නෝකට. දැන් අපිට මේ ධාරාව ගමන් කරන ධාරාව පාලනය කරන්න අවශ්‍ය නම් අපි මේ සඳහා අක්‍රීය උපාංගය යොදා ගන්න. එකක් තමයි ප්‍රතිරෝධයක් භාවිතා කරන්නේ. මේක අඩු වැඩි කරන්න මොකක් හරි කර ගන්න ඕන නම් ප්‍රතිරෝධයක් දාන්න. හරි? දොර විදුලි පරිපථ වල ප්‍රතිරෝධයක් ඕන. ඇයි ප්‍රතිරෝධයක් භාවිතා කරන්නේ? ගැලීමකට බාධාවක් ඇති කරන්න. මොකද්ද? විදුලි පරිපථ වල ගලන්නේ ධාරාවේ ගැලීමට බාධාවක් ඇති කිරීම සඳහා අපි ප්‍රතිරෝධ භාවිතා කරනවා. ප්‍රතිරෝධ භාවිතා කරනවා.
ධාරාවේ ගැලීමට බාධාවක් ඇති කරන ප්‍රතිරෝධ භාවිතා කරනවා. ප්‍රතිරෝධ සඳහා අපි සංකේත ගත්තොත් සංකේත මේ විදිහේ සංකේතයක් භාවිතා කරනවා නැත්නම් මෙහෙම සංකේතයක් භාවිතා කරනවා. ওই ප්‍රතිරෝධ. බලමු අපි ඉස්සරහට ප්‍රතිරෝධ ක්‍රමය කරමු. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධයේ අරමුණ ධාරාවේ ගැලීමට බාධාවක් ඇති කරනවා. නෝට් එකේ තියෙනවා ප්‍රතිරෝධ ගැන පොඩ්ඩක් ලියන්නත් ඕනේ. එහෙනම් ලියාගමු. ලියාගන්න ප්‍රතිරෝධ කියන එක. ලියන්න ධාරාවේ ගැලීමට බාධා ඇති කරන ධාරාවේ ගැලීමට බාධා ඇති කරන ධාරාවේ ගැලීමට බාධා ඇති කරන තනා ඇති ද්‍රව්‍යයේ ගුණාංගයක් ලෙස තනා ඇති අමුද්‍රව්‍යයේ ගුණාංගයක් ලෙස ධාරාවේ ගැලීමට බාධා ඇති කරන තනා ඇති අමුද්‍රව්‍යයේ ගුණාංගයක් ලෙස තනා ඇති අමුද්‍රව්‍යයේ ගුණාංගයක් ලෙස තනා ඇති අමුද්‍රව්‍යයේ ගුණාංගයක් ලෙස ප්‍රතිරෝධය හැඳින්විය හැක. ප්‍රතිරෝධය හැඳින්විය හැක. ප්‍රතිරෝධය හැඳින්විය හැක. ප්‍රතිරෝධය මනින ඒකකය ඕම් වේ. ප්‍රතිරෝධය මනින ඒකකය ඕම් වේ. ප්‍රතිරෝධය මනින ඒකකය ඕම් වේ. හරි. දැන් ඊළඟට අපි බලමු සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධය. ප්‍රතිරෝධකතාව කෙරෙහි බලපාන සාධක. සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව කෙරෙහි බලපාන සාධක. දැන් අපි ගත්තොත් සන්නායක කම්බියක ප්‍රතිරෝධය ගත්තොත්. සන්නායක කම්බියක ප්‍රතිරෝධය. සන්නායක කම්බියක ප්‍රතිරෝධය ගත්තොත් ඕනම ද්‍රව්‍යයක මේ ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධකතාවක් තියෙනවා. ඒ කියන්නේ ධාරාවේ ගැලීමට බාධාවක් ඇති කරන. හරි? එතකොට අපි ගත්තොත් කම්බියක් මොන හරි වලින් හදපු කම්බියක්. අපි තඹ කම්බියක් කියමු. මෙන්න මෙහෙම කම්බියක් තියෙනවා. තඹ කම්බිය. දැන් මේ කම්බියේ ප්‍රතිරෝධයක් තියෙනවා. මේ කම්බියේ ප්‍රතිරෝධය අපිට මනින්න මේ සොයන්න පුළුවන්, ගණනය කරලා ගන්න පුළුවන්. ඒ සඳහා සොයාගත්ත සමීකරණයක් තියෙනවා. හරි? ඒ සමීකරණය තමයි ඔකේ දීලා තියෙන්නේ R සමානයි ρ L බෙදීම A.
මෙන්න මේ සමීකරණයෙන් ඕනම සන්නායක කම්බියක තියෙන ප්‍රතිරෝධය අපිට හොයා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙන මේව මොනවද? දැන් R කියන්නේ නම් ප්‍රතිරෝධය. සන්නායක කම්බියේ ප්‍රතිරෝධය. හරි? R කියන්නේ සන්නායක කම්බියේ ප්‍රතිරෝධය. රෝ කියන්නේ ද්‍රව්‍යයේ එක ද්‍රව්‍ය ගුණාංගයක්. ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය. මේ කම්බිය තනා ඇති ද්‍රව්‍යයේ ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධක ගතිය, ප්‍රතිරෝධකතාව. දැන් මේ ප්‍රතිරෝධකතාව අමුද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා. දැන් තඹ ගත්තොත් තඹවල ප්‍රතිරෝධකතාව අඩුයි. හරි? ඒ කියන්නේ පහසුවෙන් ධාරාව ගලා යනවා. දැන් ඊට වඩා එහා එකක් ගත්තොත් දැන් යකඩ ගත්තොත් තඹවලට වඩා ප්‍රතිරෝධකතාව වැඩි. හරි? ඇලුමිනියම් ඒවයි වෙනස්. දැන් රිදී ගත්තොත් රිදී වල තමයි සාමාන්‍ය ප්‍රතිරෝධකතාව අඩුම. ඒතර ප්‍රතිරෝධකතාව අඩු කියලා කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩුව කියලා කියන්නේ ධාරාව ලේසියෙන් ගලා යනවා. දැන් ප්‍රතිරෝධයක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි සෙනඟ පිරිච්ච බස් එකකට නගිනවා. ප්‍රතිරෝධයක් කියලා කියන්නේ බලමු ප්‍රතිරෝධයක්. සෙනඟ පිරිච්ච බස් එකකට නගිනවා. දැන් ඕගොල්ලෝ මෙහෙම එක තැන හිටගෙන ඉන්නකම් කිසිම ප්‍රතිරෝධයක් නැහැ. හරි? ප්‍රතිරෝධයක් නැහැ. හැබැයි මේ සෙනඟ පිරිච්ච බස් එකේ සෙනඟ අතරින් ඕගොල්ලෝ ගමන් කරන්න ගත්තොත්. ඒ කියන්නේ ගලන්න ගත්තොත්. හරි? ගැලීමකට උත්සාහ කරොත් ගලන්න ගත්තොත්. කියන්නේ ගලා යනවා. ඒ කියන්නේ මේක අස්සෙන් යනවා. ඔන්න ගලා යන්න ගත්තොත් ප්‍රතිරෝධයක් එනවා. මේ ගැලීමට දක්වන විරෝධය තමයි ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි? ගැලීමට දක්වන ප්‍රතිරෝධය. එතකොට මේ අපහසුයෙන් තමයි මේ අස්සෙන් රිංග යන්න වෙන්නේ. හරි? ප්‍රතිරෝධයක් තියෙනවා. මොකද බස් එක සෙනඟ නැති බස් එකේ ඔයගොල්ලෝ ලේසියෙන් ගමන් කරන්න පුළුවන්. ඉස්සරහින් නැග්ග මේ පස්සෙන් නැග්ග ඉස්සරහට යනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කවුරුත් හිතගෙනවත් නැහැ. ලේසියෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය අඩු නම් පහසුවෙන් ගලා යන්න පුළුවන්. දැන් ටික ටික වැඩි වෙනකොට කට්ටිය ප්‍රතිරෝධය වැඩි වෙනවා. එතකොට පහසුවෙන් ගලා යන්න බෑ. හිමින් යන්න වෙනවා. ඒ වගේම තමයි මේකේ. ප්‍රතිරෝධය අඩු නම් ධාරාවට ලේසියෙන් ගලා යන්න පුළුවන්. අර හිස් බස් එකේ මේ කොනෙන් නැගලා මෙහා පැත්තට ආවා. හරි? ප්‍රතිරෝධය වැඩි නම් ගලා යන්න අමාරුයි. ටික ටික ගලා යන්න අමාරුයි. එතකොට ප්‍රතිරෝධය අඩු එකට අපි ප්‍රතිරෝධය අඩු එකේ ප්‍රතිරෝධකතාව අඩුයි. හරි? මේ ද්‍රව්‍යයේ ගුණාංගයක් තමයි ප්‍රතිරෝධකතාව කියලා කියන්නේ. ප්‍රතිරෝධකතාවය අඩුයි. ප්‍රතිරෝධය අඩුයි. දැන් ඔය රන් රිදී ගත්තොත් ඒකේ පහසුවෙන් ධාරාව ගලා යනවා. ඒවා ප්‍රතිරෝධකතාව අඩුයි. ඊළඟට තියෙන තඹ. තඹවල ඊළඟට ඇලුමිනියම්. ওই විදිහට තමයි යන්නේ. දැන් යකඩ ගත්තොත් ටිකක් පල්ලෙහා තියෙන. ඒකේ ටිකක් ප්‍රතිරෝධය වැඩි. හරි? ප්‍රතිරෝධකතාව වැඩි. ඒතර මේ ප්‍රතිරෝධකතාව කියලා කියන්නේ ද්‍රව්‍යයේ ගුණාංගයක්. ද්‍රව්‍ය. තන ඇති ද්‍රව්‍ය ගුණාංගය. එල් කියලා කියන්නේ කම්බියේ දිග. කම්බියේ දිග තමයි එල්. එල් කියන්නේ දිග. කම්බියේ දිග. ඒ කියලා කියන්නේ මෙන්න මේ කම්බියේ හරස් කඩ වර්ගඵලය. හරස් කඩ වර්ගඵලය. දැන් හරස් කඩ වර්ගඵලය විශාල වුණාම පහසුවෙන් ධාරාව පහසුවෙන් ගලන්න පුළුවන්. එතකොට මේක වැඩි වෙනවා කියන්නේ මේක විශාල වෙනවා කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි? අපි අර ජලයේ ගලා යන බටයක් ගත්තොත් පොඩි භාගේ බටෙන් වතුර යන්නේ නැත්නම් ඊට වඩා ලොකු එකක් ගත්තොත් පහසුවෙන් ගලා යනවා. ප්‍රතිරෝධය අඩුයි. හරි? මේ මෙන්න මේවා තමයි ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. දැන් අපෙන් ඇහුවේ මොනවද? සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව කෙරෙහි බලපාන සාධක. ඒතර අපිට මෙන්න මේවා තමයි ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. මොනවද? ඒ කියන්නේ කම්බිය දිග. සන්නායක කම්බිය දිග බලපාන. සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයේ බලපාන. ප්‍රතිරෝධය කෙරෙහි. තනායති ද්‍රව්‍ය බලපාන. ඒ ප්‍රතිරෝධකතාව ප්‍රතිරෝධය කෙරෙහි බලපාන තනායති ද්‍රව්‍ය බලපාන. ද්‍රව්‍ය ප්‍රතිරෝධකතාව බලපාන. හරි? ඊළඟට තා බලපාන මේකේ උෂ්ණත්වය බලපාන. ඔන්නෝයි කියන කරුණු හතර ප්‍රතිරෝධය කෙරෙහි බලපාන කරුණු. හරි? සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක හතරක් තියෙනවා. ඒ හතර තමයි කම්බියේ දිග, සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය,
ද්‍රව්‍යයේ ස්වභාවය උෂ්ණත්වය මේ කියන කරුණු ටික බලපාන. හරි ඊළඟට උතන දීලා තියෙනවා සන්නායක කම්බුක ප්‍රතිරෝධය හොයන එක රෙසිස්ටන්ස් එක හොයන සමීකරණේ R සමානයි ρ L බෙදීම A. මෙතන දීලා තියෙනවා R කියලා කියන්නේ ප්‍රතිරෝධය, L දිග, හරස්කඩ වර්ගඵලය, ප්‍රතිරෝධකතාව. මෙතන ඇඳ ගන්න පොඩි කම්බි කෑල්ලකුත් ඇඳ ගන්න මේ විදියට. මේ මම ඇඳපු විදියට මෙන්න මෙහෙම කම්බි කෑල්ලක් ඇඳලා මේ වගේ එකක් ඇඳලා මෙතන දිග L සහ හරස්කඩ A කියලා අකුණු කරා. ඔය සමීකරණයට උඩින් ඉඳ තියලා එතන ඇති අඳින්න ඒක ඇඳ ගන්න. හරි? විනාඩියක් දෙකක් විනාඩි එකම විනාඩි දෙකක් විතර දෙන්නම් ඒක ඇඳ ගන්න. මෙන්න මේ තියෙන කම්බි ඇඳ ගන්න. කම්බි කෑල්ල. ඇඳලා දිගයි හරස්කඩයි වෙන්නන්න. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ ප්‍රතිරෝධ බෙදලා තියෙන ආකාරය. තමයි ඊළඟට මම ඔයි දාලා තියෙන්නේ. ප්‍රතිරෝධ ප්‍රධාන වශයෙන් රේඛීය සහ රේඛීය නොවන විදිහට අපිට බෙදන්න පුළුවන්. හරි? ප්‍රතිරෝධ තියෙන ප්‍රතිරෝධ අපිට බෙදන්න පුළුවන් මෙහෙම කොටස් දෙකකට. ලීනියර් සහ නන් ලීනියර්. රේඛීය සහ රේඛීය නොවන විදිහට බෙදන්න පුළුවන්. හරි? ප්‍රතිරෝධ ගත්තොත් මේකේ එක කාණ්ඩයක් රේඛීය අනිත් එක රේඛීය නොවන. රේඛීය ප්‍රතිරෝධ රේඛීය නොවන ප්‍රතිරෝධ. මේ රේඛීය නොවන ඉතර දුරට යන්නේ නැති නිසා මම ඒක ඉවරයක් කරලා දාන්නම්. රේඛීය නොවන ප්‍රතිරෝධ වලට ගොඩක් වෙලාවට වැටෙන්නේ ওই සෙන්සර් වලට භාවිත කරන ඒවා. දැන් ආලෝකයට සංවේදී ප්‍රතිරෝධයක් තියෙනවා LDR කියනවා. හරි? LDR එක. ආලෝක සංවේදී ප්‍රතිරෝධය. ආලෝකය අනුව ප්‍රතිරෝධය අඩු වැඩි වෙනවා. ඒක රේඛීය නොවන එකක්. ඊළඟට තව එකක් තියෙනවා තර්මිස්ටර් එක. තර්මිස්ටර් එක සංවේදී වෙන්නේ තාපයට.
උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය අඩු වැඩි වෙන එක, තාපය අනුව අඩු වැඩි වෙන එක, ඒක තර්මිස්ටර් එක. තර්මිස්ටර් කියන වර්ගයේ තියෙනවා. හරි. මේ තර්මිස්ටර් වර්ගය කියන එක උෂ්ණත්වය අඩු වැඩි වෙන අනුව වෙනස් වෙන ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒකද ඒකේ වර්ග දෙකක් තියෙනවා. උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය අඩු වෙන වර්ගයක් තියෙනවා. උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වැඩි වෙන වර්ගයක් තියෙනවා. හරි. ඒකට අපි කියනවා නෙගටිව් සහ පොසිටිව්. නෙගටිව් තර්ම කපල් එක NTC කියලා එකක් තියෙනවා. PTC කියලා එකක්. නෙගටිව් තර්මිස්ටර් එකයි පොසිටිව් තර්මිස්ටර් එකයි. නෙගටිව් තර්මිස්ටර් එකේදී වෙන්නේ මේ උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය මේක මේ පැත්තට ගත්තොත් ප්‍රතිරෝධය මේ පැත්තට ටෙම්පරේචර් උෂ්ණත්වය ගත්තොත් නැත්නම් තාපය ගත්තොත් තාපය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒක නෙගටිව්. තාපය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙන එක පොසිටිව් වර්ගය. හරි? පොසිටිව් වර්ගය. ওই වර්ගේ දෙකක් තියෙනවා. ඒතකොට ගොඩක් කලාර ඕවා භාවිතා කරන්නේ උෂ්ණත්වය මේ තාපයට සංවේදී අණුව අපි ගන්න සෙන්සර් එකක් විදිහට භාවිතා කරනවා. නැත්නම් ආලෝකයට සංවේදී LDR එක ගන්න. දැන් රාත්‍රී කාලයේදී ඉබේපත් වෙන හරි ලස්සන පරිපථ වලට අපි 13 දී ඉලෙක්ට්‍රොනික පරිපථ ගැන කරනවා. එතකොට අපි ඔන්න LDR කියන ඒවා භාවිතා කරනවා. හරි? ඉලෙක්ට්‍රොනික පරිපථ වලදී අපි ආලෝකයට අණුව රෑ වෙනකොට ඉබේ ලයිට් එක වත් වෙනවා. ඒවට LDR එකක් තමයි දාලා තියෙන්නේ. මේ පරිපථ ගැන අපි කතා කරනවා රේඛීය නොවන ප්‍රතිරෝධ වර්ගයක් තමයි LDR එක. තව එකක් තියෙනවා මේ සර්ෆේස් මවුන්ට් කියන එක. ඒ කියන්නේ මතු පිට සවිකරන ප්‍රතිරෝධ. මතු පිට සවිකරන වර්ගයේ ප්‍රතිරෝධ කියලා වර්ගයක් තියෙනවා. ඒකත් රේඛීය නොවන වර්ගයට අයත් වෙනවා. හරි? දොරොන්න මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. රේඛීය වර්ගය ඊට පස්සේ බෙදෙනවා. රේඛීය වර්ගයේ බෙදෙනවා වර්ග දෙකකට. ඔකේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ සිංහලෙන් පුරව ගන්න ඊට පස්සේ මේක ඇවිල්ලා ෆික්ස්. ඒ කියන්නේ ස්ථිර ප්‍රතිරෝධ. ස්ථිර ප්‍රතිරෝධ සහ විචල්්‍ය ප්‍රතිරෝධ කියලා දෙකයි. ස්ථිර විචල්්‍ය. ස්ථිර ප්‍රතිරෝධ සහ විචල්්‍ය ප්‍රතිරෝධ. වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ස්ථිර ප්‍රතිරෝධ සහ විචල්්‍ය ප්‍රතිරෝධ කියලා වර්ග දෙකකට. හරි? මේ විචල්්‍ය ප්‍රතිරෝධ තියෙනවා තව ප්‍රධාන වශයෙන් තුනක් වගේ. එකක් තමයි පොටෙන්ෂියෝමීටර් විභවමානය. අනිත් එක රියෝස්ටැට්. රියෝස්ටැට් කියන්නේ ධාරා නියාමකය. සහ trimmer preset. ඒක නම් trimmer කියලාම තමයි කියන්නේ. ස්ථිර ප්‍රතිරෝධක කාණ්ඩ හතරකට බෙදෙනවා. කාබන් පතුරු, කාබන් සංයෝජිත. කාබන් සංයෝජිත පොඩ උඩට වෙන්නද? කාබන් සංයෝජිත එකයි ඊළඟට කම්බියතුම් එකයි. කම්බියතුම්
ඊළඟට ඝන පතුරු සහ තුනී පතුරු. thick film ඝන පතුරු. තුනී පතුරු. ඔන්න ඔය විදිහට ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදෙනවා. ඒකේ තමයි ඊට පස්සේ අට බෙදීමක් තියෙන්නේ. ওই ගානට බෙදුනහම ඇති. හරි? ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදෙනවා. දැන් මේකේ ওই සිංහල ඒවා ටික පුරව ගන්න ඕන නම් ටිකක් දෙන්න විනාඩි දෙකක් විතර. සිංහල වචන ටික පුරව ගන්න. විනාඩි දෙකක් විතර දෙන්න. හරි. මේකේ ඔන්න ඔය ටික ඔය කාබන් පතුරු ඒව ටික විස්තර කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ නෝට්ස් එකේ තියෙන එක. ඔය ප්‍රතිරෝධ වර්ග කියලා විස්තර කරලා තියෙන මෙන්න මේ බලන්න ප්‍රතිරෝධ වර්ග. කාබන් සංයෝජිත කාබන් පතුරු මේ පතුරු වර්ග අනාවක් තියෙනවා. ඒකේ ওই කවලමේ තියෙනවා අර ওই මතුතල සවිකරන ඒවා කවලමේ කීපයක් තියෙනවා. අර අපේ ගැලීම් chart එකේ තියෙන ඒවා කීපයක් තියෙනවා. ඒතර මෙතන වැඩිපුර තියෙන්නේ මේ තුනී පතුරු, ඝන පතුරු, කාබන් පතුරු, අම්බියතුම් මේ ටික ඔක්කොම මෙන්න මේ රේඛීය එකේ තියෙන ප්‍රධාන හතරක් තමයි තියෙන්නේ. හරි? ඒකෙන්ද මේ විස්තර ටික මෙතන තියෙනවා. කාබන් සංයෝජිත ප්‍රතිරෝධ ගත්තොත් බහුලව භාවිතා වන ප්‍රතිරෝධ වර්ගයයි අඩු වියදම හා ඉහළ විශ්වාසනයන්තෙන් යුක්තයි කාබන් කුඩු මිගම් ඇටි හා බැඳුම් ද්‍රව්‍ය දාගෙන නිෂ්පාදනය කරයි. සාමාන්‍යයෙන් ඒක ගැන දල අදහසක් මේ හැම එකම දීලා තියෙනවා. හරි? ඊළඟට ගත්තොත් දෙක කාබන් පතුරු. තුනී කාබන් තහඩු වලින් සිහින් පතුරු ලෙස කපා සකස් කරයි. පතුරු වල දිග සහ පළල පාලනය කිරීම මගින් අවශ්‍ය ප්‍රතිරෝධය ලබා ගන්න. ඔය විදිහට තියෙනවා. හරි? ලෝහ පතුරු ඊළඟට ඝන පතුරු ස්ක්‍රීන් ප්‍රින්ටින් ක්‍රියාවලියක් මගින් සන්නායක සෙරමික් හා වීදුරු මිශ්‍රණයක් යොදාගෙන නිපදවයි. පසුව ඉහළ උෂ්ණත්වයට බේක් කිරීම මගින් ඝන පතුරු ප්‍රතිරෝධ නිපදවයි. හරි? නිපදවන ආකාරය ඒව ටික තියෙනවා. කම්බියතුම් මතුතල ඉතා කුඩා ඍජුකෝණාශ්‍රාකාර හැඩ ලෝහ ඔක්සයිඩ් පතුරු වලින් නිපදවයි. ඉහළ නිරවද්දතාවක් ඇත. ඔන්න ප්‍රතිරෝධ වර්ග ගැන.
ඊළඟට තියෙන්නේ අපිට ප්‍රතිරෝධවල අගයන් කියවීම. අගයන් මැනීම. හරි? ප්‍රතිරෝධවල අගයන් මැනීම. ප්‍රතිරෝධවල අගයන් මැනීම. දැන් අපි බලමු ප්‍රතිරෝධවල අගයන් මනින්නේ කොහොමද කියලා. ප්‍රතිරෝධවල අගය බලා ගන්න වෙනවා අපිට ප්‍රතිරෝධ භාවිතා කරනකොට අගය අවශ්‍ය වෙනවා. ඒතර අගය මනින්නේ කොහොමද? අගය මැනීම සඳහා නම් අපිට භාවිතා කරන්න වෙන්නේ මල්ටිමීටර් එක. මල්ටිමීටර් එක සිංහලෙන් කියන බහුමානය. බහුමානය භාවිතා කළා තමයි ප්‍රතිරෝධයේ අගය මනින්නේ. හරි? උතන තියෙන්නේ මැනීම සම්බන්ධව. ප්‍රතිරෝධයේ අගය කියවන්න අපිට විවිධ ක්‍රම භාවිතා කරනවා. හරි? ඒතර ප්‍රතිරෝධයේ අගය මැනීම. අගය මැනීම. දැන් අගය මැනීම සඳහා භාවිතා කරන්නේ මොකද්ද? මල්ටිමීටරේ භාවිතා කරන්නේ. බහුමානයේ භාවිතා කරන්නේ. මල්ටිමීටරේ. දැන් මල්ටිමීටරේ ගත්තොත් ප්‍රධාන වශයෙන් මල්ටිමීටර වර්ග දෙකක් තියෙනවා. එකක් ඇනලොග් එක අනිත් එක ඩිජිටල් එක. සිංහලෙන් කිව්වොත් ප්‍රතිසම හා සංකාංක. හරි? ප්‍රතිසම කියලා කියන්නේ ඇනලොග් වර්ග. ඇනලොග් කියලා කියන්නේ මෙන්න මේ වගේ කටුවක් තියෙන. හරි? මේ වගේ කටුවක් මේ කටුවකින් දර්ශකයේ පෙන්නන ඒවා ඇනලොග්. ඒතර සංඛ්‍යාංකයක ඩිජිටල් එකක තියෙන්නේ අපිට අගය ඉලක්කම් වලින් පෙන්නන. ඉලක්කම් වලින් පෙන්නන ඒවා ඩිජිටල් එක. මේවා ප්‍රතිසම නැත්තම් ප්‍රතිසම වර්ගයේ තමයි මේ තියෙන්නේ. හරි? මේක එතකොට මේ පෙන්නන්නේ කොහොමද? කටුවක් ආධාරයෙන් පෙන්නන්නේ. හරි? මේක තියෙන කටුවක් ආධාරයෙන් පෙන්නන්නේ. දැන් මේ මල්ටිමීටරේ ගත්තොත් මල්ටිමීටරේ පරීක්ෂණ වයර් දෙකක් තියෙනවා. මේවට අපි කියන ප්‍රෝබ් කියලා. පරීක්ෂණ වයර් දෙකක් තියෙනවා. හරි? ඊළඟට ගත්තොත් මේ ඇනලොග් මල්ටිමීටරේ මෙතන තියෙනවා පරාස කියවීමේ සුචියක්. සිලෙක්ටිං සුචියක් තියෙනවා. මේ සිලෙක්ටිං ස්විච් එකේ මේ පරාස කීපයක් තියෙනවා. මේ පැත්තේ පරාසය ඕම් පරාසය. මෙන්න මේ පරාසයේ උණු පාට ඕම් මේ පැත්ත ගහලා තියෙන ඕම් පරාසය. ඊළඟට මෙතන තියෙනවා වෝල්ටීයතා මනින පරාස දෙකක්. එකක් සරල ධාරා එක අනිත් එක ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාව. ප්‍රධාන වශයෙන් ওই තුන තියෙනවා. ඊට අමතරව සමහර ඒවායි ගොඩක් ඒවායි ධාරා මනින පරාසිකුත් තියෙනවා. මේක හතරකට බෙදලා එක කෑල්ලක් ප්‍රතිරෝධ එක කෑල්ලක් AC වෝල්ටීයතාව අනිත් කෑල්ල DC වෝල්ටීයතාව අනිත් කෑල්ල ධාරාව. ඒතර අපිට මේකෙන් මේ තේරුම් පරාස සූත්‍රයෙන් මේ කරකවලා අපිට පුළුවන් අවශ්‍ය පරාසයට දාන්න. දැන් අපිට ඕම් මනිනකොට ඕම් පරාසයේ මොකටද? දැන් මෙතන ඕම් පරාසය දක්වලා තියෙන වැඩි කිරීම එක වැඩි කිරීම 10 වැඩි කිරීම 100 වැඩි කිරීම 1000 වෙනකොට තියෙන්නේ වැඩි කිරීම 1 කිලෝ ඕම් කියන. හරි? වැඩි කිරීම 1000 ඒ වගේ 1000 වෙනකොට 1 කිලෝ ඕම් 10 කිලෝ ඕම් 10 නෙමෙයි 100 කිලෝ ඕම්. හරි? ඔය විදිහට තියෙනවා. එතකොට මෙතන වැඩි කිරීම ලකුණත් එක්ක පරාසය තියෙනවා. දැන් මෙතන 1යි වැඩි කිරීම 1 කියලා දැම්මොත් අපිට ප්‍රතිරෝධ පරාසය කියවන්නේ මෙන්න මේ උඩම තියෙන පරාසය. හරි? උඩම තියෙන පරාසය තමයි ප්‍රතිරෝධ පරාසය කියවන්නේ. එතකොට ප්‍රතිරෝධ පරාසයේ ප්‍රතිරෝධයේ බිඳුව වෙන්න ඕන මේ දෙක ෂෝට් වුණාම. හරි? මේ දෙක මෙහෙම ෂෝට් කරාම කටුව ගමන් කරනවා මෙතන බිඳුවට එන්න ඕන මේ කෙලවර. බිඳුවට එන්නේ නැත්තම් මෙතන තියෙනවා ඒ ඇඩ්ජස්ට් කරන සුචයක් තියෙනවා. හරි? මේක කරකවලා අපිට පුළුවන් බිඳුවට ගන්න. ඒතර හැම පරාසයකම මේ පරීක්ෂණ වයර ලුහුවත් කරලා ෂෝට් කරලා මෙතනින් කරකවලා බිඳුවට හදා ගන්න ඕන කියවන්න කලින්. හරි? කියවීමට කලින් ලුහුවත් කරලා ඒ අදාළ පරාසයට දාලා ඊළඟට ලුහුවත් කරලා මෙන්න මේ ඇඩ්ජස්ට් මෙන්න මේ සුචය මේක කරකවලා බිඳුවට ගන්න ඕන. බිඳුවට අරගෙන තමයි ඊට පස්සේ තමයි අපි ප්‍රතිරෝධය පරීක්ෂා කරන්නේ. ප්‍රතිරෝධයේ දෙකලවර මෙන්න මේ ප්‍රෝබ් දෙකේ දෙකලවර කම්බි දෙක තියෙනවා. තියලා මෙතන පරාසය කියවනවා. උඩම තියෙන පරාසයෙන් කියවනවා කීයද අගය කියලා. ඒ අගය මෙතන වැඩි කිරීම යොදවපු අගයෙන් වැඩි කළා තමයි අපි අගය ගන්න. දැන් එක වැඩි කිරීම එකට දාලා තිබුණා නම් මෙතන අගය එහෙම එක වැඩි කිරීම එකකින්. උදාහරණයක් විදිහට මෙතන 10ට ආවනම් මේකේ සූචකයේ 10ට යමු වුණා නම් මෙතන පරාසය දාලා තියෙන වැඩි කිරීම එක නම් එතන 10යි. ඕම් 10යි.
පරාසය දාලා තියෙන්නේ 10 වැඩි කිරීම 10ට නම් මෙතන පෙන්නන්නේ 10යි 10 වැඩි කිරීම 10 100යි. ඕම් 100යි. පරාසය දාලා තියෙන්නේ වැඩි කිරීම 100ට නම් මෙතන පෙන්නන්නේ 10 10 වැඩි කිරීම 100 ඒ කියන්නේ 1000යි. ඕම් 1000යි නැත්නම් කිලෝම් 1යි. හරි? ඒ ආකාරයට තමයි මල්ටිමීටරයක් ආධාරයෙන් ප්‍රතිරෝධය මැනීම සිද්ධ කරන්නේ. ප්‍රතිරෝධය මැනීම සිද්ධ කරන්නේ. හරි? එතකොට ඕකේ අපිට තියෙන්නේ ප්‍රතිරෝධය මැනීම කියන එක ටියුට් එකේ ප්‍රතිරෝධය මැනීම කියන එක තියෙනවා. මැනීමේදී බලමු අපි මේ ටික විස්තර කරලා කියා ගන්න. ප්‍රතිරෝධය මැනීම මල්ටිමීටරේ දීලා තියෙනවා. මේ මල්ටිමීටරේ කතන්දරේ ඇඳලා රූප සටහන දීලා තියෙනවා. හරි මෙතන කියලා තියෙනවා ප්‍රතිරෝධක අගයන් මැනීම වර්ණකේත ක්‍රමය හෝ අගය මුද්‍රණය කර දැන ගැනීමට අමතරව මල්ටිමීටරයේ මගින්ද ප්‍රතිරෝධයේ අගය දැනගත හැක. මල්ටිමීටරයේ මගින් අගය කියවීමේදී මෙතන තේරුම් පරාස සූචිය යොමු කළා මේක ලුහුවත් කළා මෙන්න මේක මේ ඇඩ්ජස්ට් කියන එක සීරුමාර සූචිය කරකවලා බිඳුවට ගන්න ඕනේ. මේ සූචකයේ බිඳුවට ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිරෝධය මේ පරීක්ෂණ වයර් දෙක ප්‍රතිරෝධයේ අග්‍ර දෙකට දාලා මේක මෙතන අගය කියව ගන්න. ඒ කියව ගත්ත අගය තේරුම් පරාස සූචියේ අගයෙන් වැඩි කළා තමයි අපි අගය ගන්න. හරි? එතකොට මේකේ මේකේ අපි පොඩ්ඩක් ලියා ගමු. මෙතන මෙන්න මේ වගුව පොඩ්ඩක් මට අමතක වෙලා පාට අයින් කරන්න අමතක වුණා ක්ලික් කරනකොට. මේකෙන්ද පොඩ්ඩක් කළු වෙලා තියෙනවා. ඒ වුණා කියව ගන්න නැහැ ඉතින්. ලියා ගන්න උතන අගය කියවීම එක ලියන්න රතු පරීක්ෂණ වයරය මගින් මීටරයේ ධනාග්‍රය අග්‍රයක් කළු පරීක්ෂණ වයරය රතු පරීක්ෂණ වයරය මීටරයේ ධනාග්‍රයටත් අන්න එහෙම එන්න ඕනේ. රතු පරීක්ෂණ වයරය මීටරයේ ධනාග්‍රයටත් කළු පරීක්ෂණ වයරය මීටරයේ පොදු අග්‍රයටත් සම්බන්ධ කර රතු පරීක්ෂණ වයරය මීටරයේ ධනාග්‍රයටත් කළු පරීක්ෂණ වයරය මීටරයේ පොදු අග්‍රයටත් සම්බන්ධ කර තේරුම් පරාස සූචිය ඕම් පරාසයට යොමු කරන්න. තේරුම් පරාස සූචිය ඕම් පරාසයට යොමු කරන්න. ඕම් පරාසයට යොමු කරන්න. ඕම් පරාසයට යොමු කරන්න. තෝරාගත් පරාසය තුල
පරීක්ෂණ වෛරය ලුහුවත් ලුහු පරිපත කරන්න. තෝරාගත් පරාසය තුල පරීක්ෂණ වෛර ලුහු පරිපත කරන්න. 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 දර්ශකය ශූන්‍ය වනතුරු දර්ශකය ශූන්‍ය වනතුරු දර්ශකයේ ශූන්‍ය වනතුරු සීරුමාරු සුචය කරකවා සකසන්න. සීරුමාරු සුචය සීරුමාරු සුචය සකසන්න. පරාසය වෙනස් කරන සෑම විටම පරාසය වෙනස් කරන සෑම විටම පරිපත ලුහුවත් කර ශූන්‍ය කළ යුතුය. පරාසය වෙනස් කරන සෑම විටම පරිපත ලුහුවත් කර ශූන්‍ය කළ යුතුය. ශූන්‍ය කළ යුතුය. ඉන්පසු ප්‍රතිරෝධය දෙකලවර ඉන්පසු ප්‍රතිරෝධය දෙකලවර පරීක්ෂණ වෛර තබා දෙකලවර පරීක්ෂණ වෛර තබා අදාළ පාඨාංකය ලබා ගන්න. අදාළ පාඨාංකය ලබා ගන්න. අදාළ පාඨාංකය ලබා ගන්න. හරි. අපි ඊළඟ දවසේ ප්‍රතිරෝධය අගය කියවන ආකාරය ඊළඟට අනිත් ආකාර ටික බලමු. එhmenan අපි අදට නවත්තමු. හරි. සියලු දෙනාටම ආයුබෝවන්.